සීමිත සම්පත් සම්භාරයක් තුළින් අසීමිත මිනිස් උවමනාවන් සපුරා ගන්න යද්දී මතුවෙනවා ප්‍රශ්න තුනක්. මොකද පුතේ ප්‍රශ්න තුන? මෙන්න කුමන භාණ්ඩ කොතරම් නිපදවනවාද, කෙසේ නිපදවනවාද, කා සඳහා නිපදවනවාද. මේ උවමනා ඔක්කොම ඉෂ්ට කරන්න සම්පත් නැහැ. මොන උවමනාව ඉෂ්ට කරන්නද භාණ්ඩ හදන්නේ? මොකද්ද? කුමක් කොතරම් නිපදවනවාද? දෙක ප්‍රාග්ධන සූක්ෂම ශ්‍රම සූක්ෂම කියන දෙකෙන් මොන ක්‍රමයටද හදන්නේ? කෙසේ නිපදවනවාද? භාණ්ඩ හැදුවේ 5000යි, ඉල්ලනවා භාණ්ඩ 80000ක්, ඌමනේ 80000ක්. ප්‍රශ්නයක් වෙනවා. මොකද පුතේ ප්‍රශ්නේ? කා සඳහා නිපදවනවාද? හදලා දෙන්නේ කාටද? අන්න පුතේ මෙන්න මේ ප්‍රශ්න තුනට, හරිද? මේ ප්‍රශ්න තුනට විසඳුම් සොයන්න මිනිසා විසින් නිර්මාණය කළ වැඩපිළිවෙලට කියනවා ආර්ථික ප්‍රශ්න. මේ ප්‍රශ්න තුනට කියනවා පුතේ නම මොකක්ද පුතේ කියන්නේ? මූලික ආර්ථික ප්‍රශ්න. මොකක්ද කියන්නේ පුතේ? මූලික ආර්ථික ප්‍රශ්න. මෙන්න මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමට මිනිසා විසින් නිර්මාණය කළ වැඩපිළිවෙලට කියනවා පුතේ නමක් ආර්ථික පද්ධතිය. මිනිසා විසින් නිර්මාණය කළ වැඩපිළිවෙලට කියනවා පුතේ නමක් මොකක්ද කියන්නේ? ආර්ථික පද්ධතිය. එහෙනම් මොකක්ද පුතේ කතාව? මෙහෙම කියනවා. භාණ්ඩ හා සේවා නෙමෙයි සීමිත සම්පත් සම්භාරයක් තුලින් අසීමිත මිනිස් උවමනාවන් සපුරා ගැනීමට යාමේදී මූලික ආර්ථික ප්‍රශ්න තුනක් මතුවෙනවා. මොකක්ද? කුමක්ද නිපදවන්නේ, කෙසේද නිපදවන්නේ, කා සඳහාද නිපදවන්නේ. මෙන්න මේ මූලික ආර්ථික ප්‍රශ්න තුන විසඳන්න මිනිස්සු විසින් හදපු වැඩපිළිවෙල තමයි පුතේ ආර්ථික පද්ධතිය. මිනිසා විසින් නිර්මාණය කළ වැඩපිළිවෙල තමයි පුතේ මොකක්ද? ආර්ථික පද්ධතිය. මිනිස්සු හදපු වැඩපිළිවෙල තමයි ආර්ථික පද්ධතිය. මිනිසා විසින් නිර්මාණය කළ වැඩපිළිවෙල ආර්ථික පද්ධතිය. හරිද? right. එහෙනම් පුතේ අපි කියනවා ආර්ථික පද්ධතියක් කියලා කියන්නේ මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්න මිනිස්සු හදපු වැඩපිළිවෙල. ඇමරිකාවේ ආර්ථික පද්ධතිය කියන්නේ ඇමරිකාවේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්න ඇමරිකාවේ මිනිස්සු හදපු වැඩපිළිවෙල. එහෙනම් ආර්ථික පද්ධතිය පළවෙනි ප්‍රශ්නය අහනවා ආර්ථික පද්ධතිය යන සංකල්පය හඳුන්වන්න. ආර්ථික පද්ධතියක දක්වන ලැබෙන මූලිකාංග කවරේද? අපි කියනවා පුතේ ආර්ථික පද්ධතියක් කියන්නේ මේක. බෝඩේ බලලා කියමු. සීමිත සම්පත් තුළින් අසීමිත මිනිස් උවමනාවන් සපුරා ගැනීමට යාමේදී මතුවන කුමක් කොතරම් නිපදවනවාද, කෙසේ නිපදවනවාද, කා සඳහා නිපදවනවාද යන මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට මිනිසා විසින් නිර්මාණය කළ වැඩපිළිවෙලයි. right? let's get in. ආර්ථික පද්ධතියක් යනු ආර්ථික පද්ධතියක් යනු ආර්ථික පද්ධතියක් යනු සීමිත සම්පත් සම්භාරයක් තුලින් සීමිත සම්පත් සම්භාරයක් තුලින් සීමිත සම්පත් සම්භාරයක් තුලින් අසීමිත මිනිස් උවමනාවන් සීමිත සම්පත් සම්භාරයක් තුලින් අසීමිත මිනිස් උවමනාවන්
සපුරා ගැනීමට යාමේදී මතුවන අසීමිත මිනිස්සු වුණාවන් සපුරා ගැනීමට යාමේදී මතුවන අසීමිත මිනිස්සු වුණාවන් සපුරා ගැනීමට යාමේදී මතුවන කුමක් කොතරම් නිපදවනවාද කුමක් කොතරම් නිපදවනවාද කුමක් කොතරම් නිපදවනවාද කෙසේ නිපදවනවාද කුමක් කොතරම් නිපදවනවාද කෙසේ නිපදවනවාද කුමක් කොතරම් නිපදවනවාද කෙසේ නිපදවනවාද කා සඳහා නිපදවනවාද කා සඳහා නිපදවනවාද කා සඳහා නිපදවනවාද යන මූලික ආර්ථික ප්‍රශ්න කා සඳහා නිපදවනවාද යන මූලික ආර්ථික ප්‍රශ්න කා සඳහා නිපදවනවාද යන මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා යන මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මිනිසා විසින් නිර්මාණය කර ඇති වැඩපිළිවෙලයි මිනිසා විසින් නිර්මාණය කර ඇති වැඩපිළිවෙලයි මිනිසා විසින් නිර්මාණය කර ඇති වැඩපිළිවෙලයි. හරිද? මිනිසා විසින් නිර්මාණය කර ඇති වැඩපිළිවෙලයි. එහෙනම් සීමිත සම්පත් තුලින් අසීමිත මිනිස් වමනාවන් සපුරා ගැනීමට යාමේදී මතුවන මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මිනිසා විසින් නිර්මාණය කළ වැඩපිළිවෙලයි. හරිද? right. පුතේ ඊට පස්සේ ඔන්න ආර්ථික පද්ධති සංකල්පය හඳුන්වන්නේ ආර්ථික පද්ධතියක දක්නට ලැබෙන මූලිකාංග කියන වචනේ අයින් කරලා ලියන්න පුතේ ආයතනික ලක්ෂණ කවරේද? මූලිකාංග කියන වචනේ අයින් කරලා උඩින් පොඩ්ඩක් ලියන්න පුතේ ආයතනික ලක්ෂණ කවරේද? ආර්ථික පද්ධතියක දක්නට ලැබෙන මූලිකාංග කියන වචනේ අයින් කරන්න ආයතනික ලක්ෂණ කවරේද? මේ බලන්න පුතේ උඩට ආයතනික ලක්ෂණ කවරේද කියලා දාන්න. අහන්නකෝ. එහෙනම් ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද? මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න තියෙන වැඩපිළිවෙලක්. නේද? ජපානයේ ආර්ථික පද්ධතිය කියන්නේ මොකක්ද? ජපානයේ සම්පත් සීමිතයි, මිනිස්සුන්ගේ උමනා සීමිතයි. හරිද? ජපානයට මතුවෙන ප්‍රශ්න තුනක් කුමක් කොතරම් නිපදවනවාද කෙසේ නිපදවනවාද කා සඳහා නිපදවනවාද මෙන්න මේ ප්‍රශ්න තුන විසඳන්න ජපානය විසින් නිර්මාණය කළ වැඩපිළිවෙල තමයි ජපානයේ ආර්ථික පද්ධතිය.
පැහැදිලිද? right. එතකොට පුතේ මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන වැඩපිළිවෙල ඇතුලේ මෙන්න මේ කොටස් අන්තර්ගතයි. මෙන්න මේ කොටසයි අපි කියන්නේ දැන් පද්ධතියක් කියන්නේ පුතේ උපාංග රාශියක එකතුවක්. දැන් විද්‍යාවේ තමයි පද්ධතිය කියන වචනේ එන්නේ. විද්‍යාවට අනුව පද්ධතියක් කියන්නේ උපාංග රාශියක එකතුවක්. හරිද? මොනවද ඒ උපාංග? මෙන්න උපාංග. එහෙනම් අපි කියන මොකක්ද? පද්ධතියක් කියන්නේ උපාංග රාශියක එකතුවක්. මෙන්න පුතේ ආර්ථික පද්ධතියක් ඇතුලේ තියෙන ආයතනික ලක්ෂණ. වාක්‍ය ගොල්ලියන්තේ ආර්ථික පද්ධතියක් තුල පහත ආයතනික ලක්ෂණයන් අන්තර්ගත වේ. පහත ආයතනික ලක්ෂණයන් අන්තර්ගත වේ. මෙන්න නම් පුතේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්න හදපු වැඩපිළිවෙල ආර්ථික පද්ධතිය. මෙන්න ආර්ථික පද්ධතිය තුල තියෙන ආයතනික ලක්ෂණ ටික. මෙන්න ආර්ථික පද්ධතිය තුල තියෙන ලක්ෂණ ටික. හරිද? මෙන්න පුතේ ආර්ථික පද්ධතිය තුල තියෙන ආයතනික ලක්ෂණ ටික. මොනවද කියලා බලමු. අංක 1 පුතේ ලියන්න කුටුම්බ. මෙන්න හැදිච්ච හරිද? මේ නිබන්ධනයේ මැද පිටුව පෙළ නිෂ්පාදන හැකියාමායින් වක්‍රය මුල් ටික රිවිෂන් එක. ඊට පස්සේ මැද ටික ආර්ථික පද්ධතිය. මැද පිටුවේ ඉඳලා අපි කරගෙන යන ආර්ථික පද්ධතිය. නිෂ්පාදන හැකියාමායින් වක්‍රය සාමාන්‍ය පන්තියේ පටන් ගන්න කරන්නේ ඒක හොඳටම කියලා දෙන්න ඕන. හරිද? නිෂ්පාදන හැකියාමායින් වක්‍රය පුතාට ඔන්ලයින් ඉගෙනුවේ තියරි ඉගෙනුවෙත් ඔන්ලයින්. රිවිෂන් එකත් ඔන්ලයින් කරන්නේ නැහැ. රිවිෂන් එක සාමාන්‍ය පන්ති පටන් ගත්තම කරන්නේ ඇයි? ඒක හොඳටම ධාරණය කරගන්න ඕනේ. මේක සරල පාඩමක් අපි මේ කරමු. හරිද? right. කොටුම්බ 2 ව්‍යාපාර 3 රජය 4 රාජ්‍ය නොවන සංවිධාන 5 කුටුම්බ ව්‍යාපාර රජයේ රාජ්‍ය නොවන සංවිධාන 5 කම්කරු සංවිධාන කම්කරු සංවිධාන පාලනයන්ට 6 නීති රීති පද්ධතිය 7 සානුබල 8 වෙළඳපළ 9 සිරිත් විරිත් සම්ප්‍රදායන් සංස්කෘති සිරිත් විරිත් සම්ප්‍රදායන් සංස්කෘති එනම්ද ඔන්න ඔයයි තමයි ආර්ථික පද්ධතියක් හැදෙන්නේ. අපි අර විද්‍යාවෙන් දන්නුනේ පද්ධතියක් කියන්නේ උපාංග රාශියක එකතුවක්. පද්ධතියක් කියන්නේ උපාංග රාශියක එකතුවක්. මෙන්න පුතේ ආර්ථික පද්ධතිය හැදිච්ච උපාංග ටිකේ ඔය තියෙන්නේ. හරිද? right. ලියා ගන්න අස්සද? okay.
හරිද? right. පුතේ මේකෙන් මෙන්න මේ පහට අපි වෙනම නමක් කියනවා. ඒ තමයි ආර්ථික පද්ධතියක තීරණ ගන්නා ඒකක. ආර්ථික පද්ධතියක තීරණ ගන්නා ඒකක. මේ පහට කියනවා මොකද්ද පුතේ? කුටුම්බ ව්‍යාපාර රජයේ රාජ්‍ය නෝන සංවිධාන කම්කර සංවිධාන වලට කියනවා ආර්ථික පද්ධතියක තීරණ ගන්නා ඒකක. මොකද කියන්නේ? ආර්ථික පද්ධතියක තීරණ ගන්නා ඒකක. හරිද? right. මේ ටික ලියා ගන්න කියලා කිව්වේ. ලියා ගන්න කිව්වද කියලා අහනවා. හරිද? right. පටපට ගාලිය. සතර වරන් දාලිය යන්නේ ආර්ථික පද්ධතියක තීරණ ගන්නා ඒකක කියලා කියනවා. හරිද? right. ඊළඟ ප්‍රශ්නේ කියවන්න. එහෙනම් ඕනම රටක තියෙන ආර්ථික පද්ධතියේ තියෙන ආයතනික ලක්ෂණ ටික ගැජට් කැලේ ටික තමයි ඔය. කුටුම්බ ව්‍යාපාර රජයේ රාජ්‍ය නෝන සංවිධාන කම්කරු සංවිධාන නීති රීති පද්ධතිය සානුබල වෙළඳපොළ සහ සිරිත් විරිත් සම්ප්‍රදායන් හා සංස්කෘති. කම්කරු සංවිධාන දක්වා මේ පළවෙනි පහට කියනවා ආර්ථික පද්ධතියක තීරණ ගන්නා එක. ඔය පස් දෙනා තමයි පුතේ රටක ආර්ථික පද්ධතියේ තීරණ ගන්න. right? yeah. හොඳයි. තුන්වෙනි එක. දෙවෙනි ප්‍රශ්න බලන්න. ආර්ථික පද්ධතියක ප්‍රධාන කාර්යයන් මොනවාද? දැන් එහෙම ඇහුවම නිකන් කසරෙට් නිකන් මහා ගැඹුරු දෙයක් වගේ සිහියට එන්නේ නේ. ආර්ථික පද්ධතියක ප්‍රධාන කාර්යයන් කවරේද කියලා ඇහුවම නිකන් අර පොඩි ගැඹුරු බවක් එනවා අපිට. නේ? නෑ පුතේ ඊටාම සරලයි. ආර්ථික පද්ධතියක් පිහිටවන්නේ මොකටද? මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්න. ආර්ථික පද්ධතියක් පිහිටුවේ මොකටද පුතේ? මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්න. හරිද? ඒතර අපි කියන්න ඕන ලෝකේ ඕනම රටක ආර්ථික පද්ධති ප්‍රධාන කාර්යය තමයි මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම. ඒ මූලික ආර්ථික ප්‍රශ්න මොකද්ද පුතේ? කුමක්ද නිපදවන්නේ කියලා තීරණය කරන්න ඕන. කෙසේද නිපදවන්නේ කියලා තීරණය කරන්න ඕන. ශ්‍රම සූක්ෂමද ප්‍රාග්ධන සූක්ෂමද? කා සඳහාද නිපදවන්නේ කියලා තීරණය කරන්න ඕන. එහෙනම් පුතේ මොකක්ද කරන්න ඕන? රටක ඕනම රටක ආර්ථික පද්ධති ප්‍රධාන කාර්යය තමයි මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම. මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම ප්‍රධාන කාර්යය. අපි කියන්නතර ඒ යටතේ කරනවා පුතේ වෙන්නේ මොකක්ද? උවමනාවන් අතරින් කුමන භාණ්ඩද නිපදවන්නේ කියලා තීරණය කරනවා. ශ්‍රම සූක්ෂම ප්‍රාග්ධන සූක්ෂම කියන ක්‍රම දෙකෙන් කොහොමද හදන්නේ කියලා තීරණය කරනවා. හදපු භාණ්ඩ ටික දෙන්නේ කාටද කියලා තීරණය කරනවා. පැහැදිලිද? right. ලියන්න යටින් ඕනෑම ආර්ථික පද්ධතියක ඕනෑම ආර්ථික පද්ධතියක ප්‍රධාන කාර්ය වන්නේ ඕනෑම ආර්ථික පද්ධතියක ප්‍රධාන කාර්ය වන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමයි. ඕනෑම රටක ආර්ථික පද්ධතියක ප්‍රධාන කාර්ය වන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමයි. අර කියන මොකක්ද? ඕනම රටක ආර්ථික පද්ධතියේ ප්‍රධාන කාර්ය වන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමයි.
මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමයි. හරිද? මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමයි. ඒ යටතේ පහත ප්‍රධාන තීරණ තුන ගනු ලබයි. 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 මෙන්න පුතේ ඒ යටතේ මෙන්න මේ තීරණ තුන ගන්න. ලියන්න පළවෙනි එක. කුමක් කොතරම් නිපදවනවාද යන්න තීරණය කිරීම. ඒ යටතේ පහත ප්‍රධාන තීරණ තුන ගනු ලබයි. ලියන්න කුමක් කොතරම් නිපදවනවාද යන්න තීරණය කිරීම. කුමක් කොතරම් නිපදවනවාද යන්න තීරණය කිරීම. කුමක් කොතරම් නිපදවනවාද යන්න තීරණය කිරීම. 2. කෙසේ නිපදවනවාද යන්න තීරණය කිරීම. කෙසේ නිපදවනවාද යන්න තීරණය කිරීම. කෙසේ නිපදවනවාද යන්න තීරණය කිරීම. 3. කා සඳහා නිපදවනවාද යන්න තීරණය කිරීම. කා සඳහා නිපදවනවාද යන්න තීරණය කිරීම. ඔන්න ඩිසිෂන් තුන ගන්න. කුමක් නිපදවනවාද යන්න තීරණය කිරීම. කෙසේ නිපදවනවාද යන්න තීරණය කිරීම. කා සඳහා නිපදවනවාද යන්න තීරණය කරන්න. මොන භාණ්ඩද හදන්නේ කියලා තීරණය කරනවා. ශ්‍රම සූක්ෂමද ප්‍රාග්ධන සූක්ෂමද හදන්නේ කියලා තීරණය කරනවා. හදපු ටික බෙදන්නේ කොහොමද කියලා තීරණය කරනවා. right. ලියන මාතෘකාව පුතේ ඊළඟ ප්‍රශ්න ගන්න. කොටුම්බ නිෂ්පාදන ආයතන ආණ්ඩුව යන ආර්ථික ඒකක ආර්ථික පද්ධතියක් තුල ගනු ලබන තීරණ කවරේද? කොටුම්බ ව්‍යාපාර රජය ආර්ථික පද්ධතියක් තුල ගනු ලබන තීරණ කවරේද කියලා. කුටුම්බ ව්‍යාපාර රජය රටක් ඇතුලේ ගන්න තීරණ කවරේද කියලා. මොනවද පුතේ කුටුම්බ ව්‍යාපාර රජය ආර්ථිකයක් ඇතුලේ ඉඳගෙන ගන්න තීරණ? ආර්ථිකයක් ඇතුලේ ඉඳගෙන ගන්න තීරණ මොනවද? මොනවද පුතේ තීරණ? මෙන්න අපි තීරණ ටික කියමු. අපි එකිනෙක ලියමු පුතේ. ඉස්සෙල්ලා ලියන්න කුටුම්බ ගන්න තීරණ. කුටුම්බ ගනු ලබන තීරණ. කුටුම්බ ගනු ලබන තීරණ. කොටුම්බ ගනු ලබන තීරණ. මොනවද පුතේ කුටුම්බ ගන්න තීරණ? කොටුම්බ ගනු ලබන තීරණ. පුතාලා ගෙවල් ගන්න තීරණ මොනවාද? මෙන්න පුතේ කතාව. අපි පුන පුනා කියන කතාව තමයි
රටක නිෂ්පාදන සාධක ටික තියෙන්නේ කුටුම්බ සතු. ශ්‍රමිකයෝ ඉන්නේ කුටුම්බවල. හැම භූමි සම්පතකම අයිතිකාරයෝ, හැම ඉඩමකම ඔප්පුව තියෙන පුද්ගලයෙක්ගේ නමට. එයා ඉන්නේ කුටුම්බයක. හැම ව්‍යාපාරයකම අයිතිකාරයා ව්‍යවසායකයා කුටුම්බයකට අයිති. හැම ප්‍රාග්ධනවත්කමකම අයිතිකාරයා ඉන්නේ ගෙදරක කුටුම්බයක් ඇතුලේ. අන්න පුතේ මේ කුටුම්බ සතු සාධක නිෂ්පාදන ආයතනවලට සැපයීම පිළිබඳ තීරණ ගන්න පුළුවන්. එහෙනම් මොකද කිව්වේ? කුටුම්බ සතු සාධක නිෂ්පාදන ආයතනවලට සැපයීම සම්බන්ධ තීරණ ගන්න පුළුවන්. අනේ එක ලියන්න පුතේ. නිෂ්පාදන සාධක සැපයීම පිළිබඳ තීරණ. නිෂ්පාදන සාධක සැපයීම පිළිබඳ තීරණ. පරිග්‍රහයක් නිෂ්පාදන සාධක සැපයීම පිළිබඳ තීරණ. නිෂ්පාදන සාධක සැපයීම පිළිබඳ සාධක. නිෂ්පාදන සාධක සැපයීම පිළිබඳ තීරණ. නිෂ්පාදන සාධක සැපයීම පිළිබඳ තීරණ. right. ඊළඟට දෙවැනි එක භාණ්ඩ සේවා මිලදී ගැනීම පිළිබඳ තීරණ. භාණ්ඩ සේවා මිලදී ගැනීම පිළිබඳ තීරණ. වෙළඳපළට ගිහිල්ලා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම පිළිබඳ තීරණ ගන්න පාඩුව. මොන භාණ්ඩ කොපමණ ප්‍රමාණයකින් ගන්නවද කියලා තීරණය කරන්නේ පාඩුව. භාණ්ඩ හා සේවා මිලදී ගැනීම පිළිබඳ තීරණ ගැනීම. තුන්වෙනි එක ඉතිරි කිරීම හා පාරිභෝජනය පිළිබඳ තීරණ. ඉතුරු කිරීම සහ පාරිභෝජනය පිළිබඳ තීරණ. ඉතිරි කිරීම හා පාරිභෝජනය පිළිබඳ තීරණ. ඉතිරි කිරීම හා පාරිභෝජනය පිළිබඳ තීරණ. නේද? right. මෙන්න කුටුම්බ ගනු ලබන තීරණ මොනවද? නිෂ්පාදන සාධක සැපයීම පිළිබඳ තීරණ. භාණ්ඩ හා සේවා මිලදී ගැනීම පිළිබඳ තීරණ. ඉතිරි කිරීම හා පාරිභෝජනය පිළිබඳ තීරණ. නිෂ්පාදන සාධක පිළිබඳ සැපයීම පිළිබඳ තීරණ. භාණ්ඩ හා සේවා මිලදී ගැනීම පිළිබඳ තීරණ. ඉතිරි කිරීම හා පාරිභෝජනය පිළිබඳ තීරණ. හරිද? right. ලියන්න පුතේ ඊළඟ අංක 2 ආණ්ඩුව ගනු ලබන තීරණ. කුටුම්බවල ඊට පස්සේ ලියන්න ආණ්ඩුව ගනු ලබන තීරණ. ආණ්ඩුව ගනු ලබන තීරණ. ආණ්ඩුව ගනු ලබන තීරණ. අර මේ ස්පෙල් එක තියෙන ඒකම ආණ්ඩුව ගනු ලබන තීරණ. පුතේ මොනවද ආණ්ඩුව ගනු ලබන තීරණ? මෙන්න ලියන්න පුතේ. සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අදාළ තීරණ. සම්පත් බෙදාවෙන් කිරීම මේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අදාළ තීරණ. සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අදාළ තීරණ. සම්පත් බෙදාවෙන් කිරීමට අදාළ තීරණ.
ඒ කියන්නේ මේක ඇපුතේ. අපි දන්නවා මේ වෙළඳපොළ ආර්ථිකයේ සම්පත් බෙදා වෙන් කිරීමේදී අකාර්යක්ෂමතා මතු වෙනවනේ. වෙළඳපොළ ආර්ථිකයක සම්පත් බෙදා වෙන් කිරීමේදී අකාර්යක්ෂමතා මතු වෙනවා. හරිද? වෙළඳපොළ ආර්ථිකයක සම්පත් බෙදා වෙන් කිරීමේදී අකාර්යක්ෂමතා මතු වෙනවා. හරිද? මොනවද? පොදු භාණ්ඩ හදන්නේ සරලව. පොදු භාණ්ඩ හදන්නේ. ඒ පොදු භාණ්ඩ හදන්න නැති අකාර්යක්ෂමතාව නැති කරන්නේ රජය පොදු භාණ්ඩ සපයන. අනේ නම් පළවෙනි කාර්ය පුතේ සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අදාළ තීරණ. සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අදාළ තීරණ. සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අදාළ තීරණ. දෙවෙනි එක ලියන්න පුතේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට අදාළ තීරණ. නීතිය හා සාමය ස්ථාපිත කිරීමට අදාළ තීරණ. නීතිය හා සාමය ස්ථාපිත කිරීමට අදාළ තීරණ. මේ බලන්න රට ඇතුලේ නීතිය සාමය පවත්වාගෙන යන්නේ කවුද? රජය. නීතිය සාමය පවත්වාගෙන යනවා. නේ? ඒ නීතිය හා සාමය පවත්වාගෙන යන්න අවශ්‍ය ආයතනික පද්ධතිය පවත්වාගෙන යනවා. මොනවද? පොලිසිය, උසාවිය, බන්ධනාගාර නේද? ඒ පද්ධතිය පවත්වාගෙන යන්න. මොකක්ද? නීතිය හා සාමය ස්ථාපිත කිරීම. දෙවෙනි කියන්නේ මොකක්ද? නීතිය හා සාමය ස්ථාපිත කිරීමට අදාළ තීරණ. නීතිය හා සාමය ස්ථාපිත කිරීමට අදාළ තීරණ. පළවෙනි එක සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අදාළ තීරණ. සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අදාළ තීරණ. දෙවෙනි එක නීතිය සාමය ස්ථාපිත කිරීමට අදාළ තීරණ. ඊළඟ ආර්ථික වෘද්ධිය වේගවත් කිරීමට අදාළ තීරණ. 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 ඊළඟ පුතේ බලන්න ආර්ථික වෘද්ධිය කියන්නේ මේ වර්ධනය කියන්නේ රටේ දියුණුවට අවශ්‍ය තීරණ ගන්න. නේ? රටේ ආර්ථිකය වර්ධනය කරන්න, රට දියුණු කරන්න අවශ්‍ය තීරණ ටික ගන්න කටයුතු කරනවා. නේද? රයිට්. ඊළඟ ලියන්නේ ආර්ථික ස්ථායීතාව තහවුරු කිරීමට අදාළ තීරණ. 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 බලන්න පුතේ ආර්ථික ස්ථායීතාව ඇති කරන්න ඕන. දැන් මේ දවස්වල පුතේ රට අස්ථාවර වෙලා තියෙන මොකක්ද? බඩු මිල ඉහළ යාම නිසා. මේ දවස්වල රටේ ආර්ථිකය අස්ථාවර වෙමින් තියෙනවා. මොකද හේතුව? බඩු මිල සීග්‍රයෙන් ඉහළ යාම. මොකද අයගොයි ආර්ථික ස්ථායීතාව තහවුරු කිරීමට අදාළ තීරණ. බඩු මිල ඉහළ ගිහිල්ලා පුතේ මේ දවස්වල රට අස්ථාවර වෙලා තියෙනවා. ටීවී එක දැවුවොත් නේද බඩු මිල වැඩි කියලා කොච්චරවත් මිනිස්සුන්ගේ දුක් අඳුනා අහන්න ලැබෙනවා. නේ?
රට අස්ථාවර වෙලා යනවා. අන්න එහෙම මොනයම්ම හරි විදියකින් රට අස්ථාවර වෙනවා නම් අන්නේ අස්ථාවරභාවය නැති කරන්න කටයුතු කරන්න ඕන කවුද? රජය. එහෙනම් ආර්ථික ස්ථායීතාව තහවුරු කිරීමට අදාළ තීරණ. ඊළඟ කියන්නේ බදු අය කිරීමට අදාළ තීරණ. 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 දැන් මේ රාජ්‍යයේ සමස්ත කටයුතු කරන්නේ ආදායම් හොයාගන්නේ මොනව පාවිච්චි කළද? බදු අය කරලා. රටේ සමස්ත රජයේ සමස්ත වියදම් පියවා ගන්න අවශ්‍ය ආදායම් උපයගන්නේ මොනව අය කළද පුතේ? බදු අය කළා. ඒ බදු පැනවීමට අදාළ තීරණ ගන්නේ රජය. ඔන්න පුතේ රජය ගන්න තීරණ ටික. හරිද? ලියන්න ඊට පස්සේ පුතේ ව්‍යාපාර අංශය ගන්න තීරණ. තුඩියට යන්න ව්‍යාපාර ගනු ලබන තීරණ. 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 හරිද? right. ව්‍යාපාර ගනු ලබන තීරණ. හරිද? ඔය ලියන්න බැරි විදිහට උඩට මේ ෆොටෝ එකක් ගහලා දාන්න. පස්සේ මුලින් ඉඳන් කියන්න ගොඩක් කලියු පුතේ. චුට්ටක් ඉන්න ෆොටෝ එකක් ගහලා දාන්න. ව්‍යාපාර ගනු ලබන තීරණ. මොනවද ව්‍යාපාර ගන්න තීරණ? පළවෙනි තීරණය තමයි පුතේ කවර භාණ්ඩ කොපමණ ප්‍රමාණයකින් නිපදවනවාද යන්න තීරණය කිරීම. එයට යන්නේ කවර භාණ්ඩ කොපමණ ප්‍රමාණයකින් නිපදවනවාද යන්න තීරණය කිරීම. 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 හරිද? කවර භාණ්ඩ කොපමණ ප්‍රමාණයකින් නිපදවනවාද යන්න තීරණය කිරීම. 2. කෙසේ නිපදවනවාද යන්න තීරණය කිරීම. 2 ලියන්න. කෙසේ නිපදවනවාද යන්න තීරණය කිරීම. 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 අන්න ශ්‍රම සූක්ෂමෝද ප්‍රාග්ධන සූක්ෂමෝද නිපදවන්නේ කියන එක තීරණය කරන්න. කෙසේ නිපදවනවාද යන්න තීරණය කිරීම. ඊළඟ සාධක මිලදී ගැනීමට අදාළ තීරණ.
සාධක මිලදී ගැනීමට අදාළ තීරණ. සාධක මිලදී ගැනීමට අදාළ තීරණ. සාධක මිලදී ගැනීමට අදාළ තීරණ. සාධක මිලදී ගැනීමට අදාළ තීරණ. right. සාධක මිලදී ගන්න. මොන සාධකද මිලදී ගන්නේ? කොච්චර ප්‍රමාණයකින්ද මිලදී ගන්න කියන එක තීරණය කරන්න. නේද? right. එහෙනම් ඔන්න පුතේ අපි ලිව්වා කුටුම්බ ව්‍යාපාර රජය ගන්න තීරණ මොනවද කියලා අපි සාරාංශගතව ලිව්වා. ඊට පස්සේ අහනවා ප්‍රශ්න මොකද්ද පුතේ? ඕනෑම ආර්ථික පද්ධතියක් විසින් විසඳාගත යුතු මූලික ආර්ථික ප්‍රශ්න තුන නම් කොට එම ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සැකසී ඇති ප්‍රධාන ආර්ථික පද්ධති තුන සඳහන් කරන්න. මේ පුතේ බලන්න. පුතේ අපිට ලෝකේ ඕනම රටක සම්පත් සීමිතයි, මිනිස්සු මනා සීමිතයි. ඕනම රටක සම්පත් සීමිතයි, මිනිස්සු මනා සීමිතයි. සම්පත් හිගකමකින් යුක්තයි. සම්පත් හිගකමකින් යුක්තයි. හරිද? එතකොට මුතේ මේ සම්පත් හිගකම නිසා මතුවෙනවා මූලික ආර්ථික ප්‍රශ්න තුනක්. මොකක්ද පළවෙනි එක? කුමක් කොතරම් නිපදවනවාද? පළවෙනි එක මොකක්ද? කුමක් කොතරම් නිපදවනවාද? දෙක කෙසේ නිපදවනවාද? කොහොමද? තුන්වෙනි එක කා සඳහා නිපදවනවාද? කා සඳහා නිපදවනවාද? මෙන්න මේ ප්‍රශ්න තුන විසඳන්න පුතේ ලෝකේ රටවල් පාවිච්චි කරන වැඩපිළිවෙල යාන්ත්‍රණය තමයි පුතේ ආර්ථික පද්ධතිය කියලා කියන්නේ. වැඩපිළිවෙල. හරි? පුතේ ලෝකේ තියෙන ප්‍රධාන ආර්ථික පද්ධති තුන තමයි මොකක්ද? ප්‍රධාන ආර්ථික පද්ධති තුන ප්‍රධාන. පළවෙනි එක වෙළඳපළ ආර්ථික පද්ධතිය. වෙළඳපළ නැත්නම් ධනවාදී ආර්ථික පද්ධතිය. වෙළඳපළ ආර්ථික පද්ධතිය නැත්නම් අපි කියන ධනවාදී ආර්ථික පද්ධතිය. දෙවැනි එක සැලසුම්ගත නැත්නම් සමාජවාදී ආර්ථික පද්ධතිය. තුන්වෙනි එක මිශ්‍ර ආර්ථික පද්ධතිය. මිශ්‍ර ආර්ථික පද්ධතිය. right. ලස්සනට.
right. වෙළඳපොළ නැත්තම් ධනවාදී ආර්ථික පද්ධතිය, සැලසුම්ගත නැත්තම් සමාජවාදී ආර්ථික පද්ධතිය, මිශ්‍ර ආර්ථික පද්ධතිය. හරිද? right. යන්න. පොඩි MCQ එකක් තියෙනවා ගන්න. right. යන්න. ඕනෑම ආර්ථික පද්ධතියක් තුළ තීරණ ගනු ලබන ප්‍රධාන කණ්ඩායම් තුන වනුයේ කවුද පුතේ? ආර්ථික පද්ධතියක් තුළ තීරණ ගන්න ප්‍රධාන කණ්ඩායම් තුන කුටුම්බ, ව්‍යාපාර ආයතන, රජය. කුටුම්බ, ව්‍යාපාර ආයතන, රජය. right. හරි ෂෝක් ප්‍රශ්නයක් ඊට පස්සේ මොකක්ද? සෑම සමාජයක්ම විසින්ම විසඳාගත යුතු ආර්ථික ප්‍රශ්න පොදු නම්. සෑම ආර්ථික පද්ධතියක් විසින්ම විසඳාගත යුතු ආර්ථික ප්‍රශ්න පොදු නම් විවිධ ආර්ථික ප්‍රශ්න පද්ධති බිහිවන්නේ කෙසේද? විවිධ ආර්ථික පද්ධති බිහිවන්නේ කෙසේද? වදානේ සෑම සමාජයක් විසින්ම විසඳාගත යුතු ආර්ථික ප්‍රශ්න පොදු නම් විවිධ ආර්ථික ප්‍රශ්න බිහිවන්නේ කෙසේද? මේ බලන්න පුතේ, හිගකම හැම සමාජයකටම පොදු. අපි කියනෝනේ හිගකම විශ්ව සාධාරණ ප්‍රශ්නයක් කියලා. හිගකම සෑම සමාජයකටම පොදු. හිගකම විශ්ව සාධාරණ ප්‍රශ්නයක් කියලා කියනවනේ. විශ්ව සාධාරණ. එතකොට පුතේ මේ හිගකම නිසා පැන නගින මෙන්න මේ මූලික ආර්ථික ප්‍රශ්න තුනක් සෑම සමාජයකටම පොදුයි. සෑම සමාජයකටම පොදුයි. එහෙනම් බලන්න, හිගකම හැම සමාජයකටම පොදුයි. අපි කියනවා හිගකම විශ්ව සාධාරණ ප්‍රශ්නයක්. හිගකම සෑම සමාජයකටම පොදුයි. ඒ වගේම හිගකම නිසා පැන නගින මෙන්න මේ මූලික ආර්ථික ප්‍රශ්න තුනක් සෑම සමාජයකටම පොදුයි. කුමක් කොතරම් නිපදවනවාද, කෙසේ නිපදවනවාද, කා සඳහා නිපදවනවාද කියන මේ ප්‍රශ්න තුනක් පුතේ හැම සමාජයකටම පොදුයි. එහෙනම් අපෙන් අහනවා ප්‍රශ්න පොදු නම් විවිධ ආර්ථික පද්ධති බිහි වුණේ කොහොමද? විවිධ ආර්ථික පද්ධති බිහි වුණේ කොහොමද? අපි කියන්න ඕන පුතේ මෙන්න මෙහෙම. ප්‍රශ්න පොදුයි. හැබැයි ඒවා විසඳ ගන්න වැඩපිළිවෙළවල් රටින් රටට විවිධයි.
මාත් ගැන තියෙන ප්‍රශ්න පොදුයි ඒවා විසඳා ගැනීමට අනුගමනය කරන වැඩපිළිවෙළවල් විවිධයි. ප්‍රශ්න පොදුයි වැඩපිළිවෙළවල් විවිධයි. මේ බලන්න හොඳට. වෙළඳපොළ ආර්ථික පද්ධතියක් ගත්තොත් ධනවාදී ආර්ථික පද්ධතියක් ගත්තොත් සම්පත් අයිති පෞද්ගලික අංශයට. මෙන්න සම්පත් පෞද්ගලික අංශයේ සතු. දේපල පෞද්ගලික අංශයේ සතු. දේපල අයිති රටේ පුද්ගලයන්ට. සැලසුම්ගත ආර්ථික පද්ධතියක් ගත්තොත් සම්පත් රජයේ සතු. අන්න සම්පත් රජයේ සතු. මිශ්‍ර ආර්ථික පද්ධතියක සම්පත් රාජ්‍ය පෞද්ගලික දෙයන්සේම සතු. රාජ්‍ය පෞද්ගලික දෙයන්සේම සතු. එන අපි කියන්න කතාව ඇත්ත. හිගකම පොදුයි හිගකම හේතුවෙන් හටගන්න ප්‍රශ්න පොදුයි. මූලික ආර්ථික ප්‍රශ්න පොදු වුණාට පුතේ ලෝකයේ විවිධ රටවල් මේ ප්‍රශ්න විසඳගන්න අනුගමනය කරන වැඩපිළිවෙළවල් විවිධයි. අනුගමනය කරන වැඩපිළිවෙළවල් විවිධ නිසා අපි කියනවා ආර්ථික පද්ධතිය අතර තියෙන මොකක්ද විවිධත්වය. ඔය වෙළඳපොළ කියන ආර්ථික පද්ධතිය යොදා ගන්න රටවල් වල තියෙන ක්‍රමයේ ලක්ෂණය මොකක්ද? සම්පත් අයිති පුද්ගලයන්ට පෞද්ගලික අංශයට. සැලසුම්ගත සමාජවාදී ක්‍රමය පාවිච්චි කරන රටවල සම්පත් අයිති රජයට. මිශ්‍ර ක්‍රමය යොදා ගන්න රටවල සම්පත් අයිති ඒ අංශයටම right යා. හොඳයි. ලියන්න දෙකින් සම්පත් හිගකම විශ්ව සාධාරණ තත්වයකි. 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 මුලින්ම තමයි පුතේ කියන්නේ සම්පත් හිගකම විශ්ව සාධාරණ ප්‍රශ්නයක දෙකේ එකේ පළවෙනි ප්‍රශ්නේ මේ කරදරේ ඉවරයි පුතා ලබන සතියේ නේද මේ ඔන්ලයින් මරණය ඉවරයි ලබන සතියේ පුතාට සාමාන්‍ය විදිහට ඉගෙන ගන්න පුළුවන් මම සෑහෙන සතුටු වෙනවා කරමු පරිස්සමට ඉගෙන ගන්න පරිස්සමට එන්න ඕන Tamanට උපරිම ආරක්ෂාව සලසගෙන මාස් දෙකක් දාලා පන්තියේ පුළුවන් උපරිම දුරින් වාඩි කළා කරමු මේක කරදරයක් පුතාට තේරෙන්න ඕන මහා විකාරයක් වෙලා තියෙන්නේ නේද මේක අතමි දෙන්න කියන පුදුම සතුටක් තියෙන්නේ ගුරුවරයා විදිහට මම සෑහෙන පීඩනයක් පුතා ළමයි කැහැට පේන්නේ නිකන් මේ පිටි අතරකට කොටු වෙලා උගන්වනවා පොඩි එකාට තේරෙනවද නැද්ද කියලා දන්නේ හැබැයි 16 වෙනිදාන් පස්සේ 16 අඟහරුවාදා 17 බදාදා මේ පහස් ඊළඟ 16න් පස්සේ නම් පළවෙනි දවසෙන් පන්ති පටන් ගන්නවා හරිද 16න් පස්සේ පළවෙනි දවසෙන් පන්ති පටන් ගන්නවා මේක පීඩනයක් ඇත්තටම අර පීඩනයක් ගුරුවරයාගේ පැත්තෙන් උත් එමය ළමයින්ගේ පැත්තෙන් උත් එකයි පුතාලා උපරිම ආරක්ෂාව සලසගෙන ඉන්න පන්ති ඇතුළෙත් ඔබට උපරිම ආරක්ෂාවක් දෙන්න අපි කටයුතු කරනවා පැහැදිලිද රයිට් සම්පත් හිගකම විශ්ව සාධාරණ තත්ත්වයක එතරම් යන්න හිගකම හේතුවෙන් පැන නගින
හිගකම හේතුවෙන් පැන නගින මූලික ආර්ථික ප්‍රශ්නද 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 සෑම සමාජයකටම පොදුය 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 හරිද right සෑම සමාජයකටම පොදුයි හරිද හිගකම හේතුවෙන් පැන නගින මූලික ආර්ථික ප්‍රශ්නද සෑම සමාජයකටම පොදුයි හරිද එතන යන්නේ ආර්ථික පද්ධතියක් යනු ආර්ථික පද්ධතියක් යනු ආර්ථික පද්ධතියක් යනු එම මූලික ආර්ථික ප්‍රශ්න ආර්ථික පද්ධතියක් යනු එම මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා එම මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අනුගමනය කරන වැඩපිළිවෙලයි එම මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අනුගමනය කරන වැඩපිළිවෙලයි එම මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අනුගමනය කරන වැඩපිළිවෙලයි අනුගමනය කරන වැඩපිළිවෙලයි හරිද right රෝලර් කරලා යන්න හරිද යන්න මූලික ආර්ථික ප්‍රශ්න පොදු වුවත් 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 ඒවා විසඳා ගැනීමට ඒවා විසඳා ගැනීමට ඒවා විසඳා ගැනීමට විවිධ ආර්ථික විසින් ඒවා විසඳා ගැනීමට විවිධ ආර්ථික විසින් විවිධ ආර්ථික විසින් අනුගමනය කරන විවිධ ආර්ථික විසින් අනුගමනය කරන වැඩපිළිවෙළවල් අතර මූලික ආර්ථික ප්‍රශ්න පොදුවත් ඒවා විසඳා ගැනීමට විවිධ ආර්ථිකයන් අනුගමනය කරන
වැඩපිළිවෙළවල් අතර පැහැදිලි වෙනස්කම් පවතී. වැඩපිළිවෙළ අතර පැහැදිලි වෙනස්කම් පවතී. පැහැදිලි වෙනස්කම් පවතී. ඒවා විසඳා ගැනීමට අනුගමනය කරන වැඩපිළිවෙළවල් අතර පැහැදිලි වෙනස්කම් පවතී. පැහැදිලි වෙනස්කම් පවතී. පැහැදිලි වෙනස්කම් පවතී. පැහැදිලි වෙනස්කම් පවතී. හරිද? පැහැදිලි වෙනස්කම් පවතී. හරිද? පැහැදිලි වෙනස්කම් පවතී. ඒ අනුව විවිධ ආර්ථික පද්ධති එම ලක්ෂණයන් පදනම් කොටගෙන බෙදා දැක්වීම සිදු කරයි. ඒ අනුව විවිධ ආර්ථික පද්ධති එම ලක්ෂණයන් පදනම් කොටගෙන බෙදා දැක්වීම සිදු කරයි. විවිධ ආර්ථික පද්ධති එම ලක්ෂණයන් පදනම් කොටගෙන බෙදා දැක්වීම සිදු කරයි. විවිධ ආර්ථික පද්ධති එම ලක්ෂණයන් පදනම් කොටගෙන බෙදා දැක්වීම සිදු කරයි. එම ලක්ෂණයන් පදනම් කොටගෙන බෙදා දැක්වීම සිදු කරයි. හරිද? right. මේ බලන්න පුතේ හොඳට. ප්‍රශ්න පොදුයි උත්තර විවිධයි. හරිද? පුතේ මේ බලන්න. සම්පත් හිමිකම අනුව වෙනස්කම් තියෙනවා. කොහොමද වෙනස්කම් ඇති වෙන්නේ? සම්පත් හිමිකම රටින් රටට වෙනස්. සම්පත් හිමිකම වෙළඳපොළ ක්‍රමයේ සම්පත් අයිති පෞද්ගලික අංශයට. සමාජවාදී ක්‍රමයේ සම්පත් අයිති රජයට. මිශ්‍ර ආර්ථිකයේ සම්පත් අයිති දෙයන්සයට. අන්න වෙනස. එන බලන්න සම්පත් හිමිකම අනුව වෙනස් වෙනවා. කොහොමද වෙනස් වෙන්නේ? වෙළඳපොළ ක්‍රමේ නැත්නම් ධනවාදී වෙළඳපොළ ක්‍රමය කියන ආර්ථික ක්‍රමේ සම්පත් අයිති පෞද්ගලික අංශයට. සම්පත් අයිති පෞද්ගලික අංශයට. සැලසුම්ගත සමාජවාදී ක්‍රමේ සම්පත් අයිති රාජ්‍ය අංශයට. අපේ ලංකාව වගේ රටවල් මිශ්‍ර ආර්ථික තියෙන්නේ සම්පත් අයිති දෙයන්සයට. එනම් සම්පත් හිමිකම වෙනස්. ඒ නිසා විවිධ ආර්ථික පද්ධති බිහි වෙනවා. දෙවෙනි එක පුතේ තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය. තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය. තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය අනුව වෙනස් වෙනවා.
මොකක්ද පුතේ තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය කියන්නේ? ආර්ථිකයක් ඇතුලේ විවිධ තැන්වල ඉඳගෙන ගන්න තීරණ එකට සම්බන්ධ කරන යාන්ත්‍රණ තියෙනවා. ආර්ථික පද්ධතියක් ඇතුලේ විවිධ තැන්වල ඉඳගෙන ගන්න තීරණ එකට සම්බන්ධීකරන වැඩපිළිවෙළවල් තියෙනවා. දැන් වෙළඳපොළ ආර්ථිකයක ඒ සම්බන්ධීකරන වැඩපිළිවෙල නමක් කියනවා මොකක්ද? මිල යාන්ත්‍රණය. වෙළඳපොළ ආර්ථිකයක නම් ඒ තීරණ සම්බන්ධීකරණය කරන වැඩේට කියන්නේ මොකක්ද? මිල යාන්ත්‍රණය. සැලසුම්ගත ආර්ථිකයක නම් තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය කියනවා සැලසුම් යාන්ත්‍රණය. මිශ්‍ර ආර්ථිකයක නම් ඒ දෙකම. එහෙනම් අපි කියනවා මොකක්ද? වෙළඳපොළ ක්‍රමේ තීරණ සම්බන්ධ කරන්නේ ආර්ථිකය පුරා විහිදලා තියෙන තීරණ ටික ආර්ථිකයේ පුරා තැන් තැන්වල ඉඳගෙන ගන්න තීරණ ටික සම්බන්ධ කරන වැඩපිළිවෙල යාන්ත්‍රණයට කියන්නේ මිල යාන්ත්‍රණය කියලා. මොකේද? වෙළඳපොළ ආර්ථිකය. සැලසුම්ගත ආර්ථිකයක නම් ආර්ථිකය පුරා විහිදිලා තියෙන තීරණ ටික සම්බන්ධ කරන්නේ සැලසුම් යාන්ත්‍රණය. මිශ්‍ර ආර්ථිකේ නම් මිල යාන්ත්‍රණයයි සැලසුම් යාන්ත්‍රණයයි දෙකේ. එහෙනම් හරියට මතක තියාගන්න පුළුවන් තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය වෙනස්. වෙළඳපොළ ආර්ථිකයක නම් තීරණ සම්බන්ධ කරන්නේ මිල යාන්ත්‍රණය. සැලසුම්ගත ආර්ථිකයක නම් තීරණ සම්බන්ධ කරන්නේ සැලසුම් යාන්ත්‍රණය. ලියන්න අංක 3 සානුබල වෙනස් වීම. පුතේ වෙළඳපොළ ආර්ථිකයේ මං කියුවනේ පෞද්ගලික අංශය ඉන්නේ කියලා. පෞද්ගලික අංශය නිෂ්පාදන කටයුතු වලට පෙළඹෙන්නේ ලාභය නිසා. ලාභය පදනම් කරගෙන. පෞද්ගලික අංශය නිෂ්පාදන කටයුතු වලට පොළඹවන සානුබලය ලාභය. රාජ්‍ය අංශය රජයේ සේවකයෝ. රාජ්‍ය අංශය නැත්තම් රජයේ සේවකයෝ නිෂ්පාදන කටයුතු වලට පොළඹවන සානුබලය බලය පදනම් කරගත් සානුබල. මොකද්ද? බලය පදනම් කරගත් සානුබල. එහෙනම් සානුබල වෙනස් පුතේ. වෙළඳපොළ ආර්ථිකයේ පෞද්ගලික අංශයේ නිෂ්පාදකයෝ නිෂ්පාදන කටයුතු වලට පොළඹවන සානුබලය ලාභය. අපි ඔකට කියනවා ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ. සැලසුම්ගත ආර්ථිකයේ රාජ්‍ය අංශය ආර්ථික ක්‍රියා කටයුතු වලට පොළඹවන සානුබලය රජය විසින් දෙන නියෝග ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ. හරිද? right. ලියන්න යටින් ආර්ථික පද්ධති අතර පහත කරුණු සම්බන්ධයෙන් විවිධත්වයක් දක්නට ලැබේ. එතනමයි ආර්ථික පද්ධතියක පහත කරුණු සම්බන්ධයෙන් විවිධත්වයක් දක්නට ලැබේ. චුට්ටක් හදාගන්න පුතේ. ආර්ථික පද්ධතිවල පහත කරුණු සම්බන්ධයෙන් විවිධත්වයක් දක්නට ලැබේ.
ආර්ථික පද්ධතියක පහත කරුණු සම්බන්ධයෙන් විවිධත්වයක් දක්නට ලැබේ. ආර්ථිකවල පහත කරුණු සම්බන්ධයෙන් විවිධත්වයක් දක්නට ලැබේ. ආර්ථිකවල පහත කරුණු සම්බන්ධයෙන් විවිධත්වයක් දක්නට ලැබේ. ඒවා පදනම් කරගනිමින් විවිධ ආර්ථික පද්ධති වලට බෙදා දැක්වීම සිදුවේ. 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 right. මොකද්ද පුතේ? සම්පත් හිමිකම වෙනස්. සම්පත් හිමිකම වෙනස්. ඊළඟ තීරණ සම්බන්ධ කරන යාන්ත්‍රණය වෙනස්. ඊළඟ සානුබල වෙනස්. හරිද? ලස්සන දාන්න පුතේ 1 2 3. 1 2 3 ලස්සන දාන්න. ඒවා පදනම් කරගනිමින් විවිධ ආර්ථික පද්ධති බෙදා දැක්වීම සිදුවේ. ඒවා පදනම් කරගනිමින් විවිධ ආර්ථික පද්ධති බෙදා දැක්වීම සිදුවේ. ඒවා පදනම් කරගනිමින් විවිධ ආර්ථික පද්ධති බෙදා දැක්වීම සිදුවේ. ඒවා පදනම් කරගනිමින් විවිධ ආර්ථික පද්ධති බෙදා දැක්වීම සිදුවේ. හරිද? right. හොඳයි. හරිද පුතේ? right. මොනවද එහෙනම්? සම්පත් හිමිකම රටින් රටට වෙනස්. නේද? වෙළඳපොළ ක්‍රම එකක්, සැලසුම්ගත ක්‍රම එකක්. තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය වෙනස්. ඒ සමහර ඒවායි සැලසුම් යාන්ත්‍රණය, සමහර ඒවායි මිල යාන්ත්‍රණය, සමහර ඒවායි දෙකම. සානුබල වෙනස්. සමහර ඒවායි ලාභය පදනම් කරගෙන, සමහර ඒවායි බලය පදනම් කරගෙන. හරිද? right. හරිද? right. ඊට පස්සේ පුතේ ප්‍රධානම ආර්ථික පද්ධති දෙකයි. මොකද පුතේ ප්‍රධානම ආර්ථික පද්ධති දෙක? සැලසුම්ගත ආර්ථික පද්ධතියයි වෙළඳපොළ ආර්ථික පද්ධතියයි. සැලසුම්ගත ආර්ථික පද්ධතියයි වෙළඳපොළ ආර්ථික පද්ධතියයි. ප්‍රධානම දෙක මොකක්ද පුතේ? සැලසුම්ගත ආර්ථික පද්ධතියයි වෙළඳපොළ ආර්ථික පද්ධතියයි. හරිද? right. මේ බලන්න දැන් අපි ක්‍රම දෙක පොඩ්ඩක් බලමු. පොඩි සාරාංශයකට මම යන්නේ. වෙළඳපොළ ආර්ථික පද්ධතිය. වෙළඳපොළ ආර්ථිකය. නැත්නම් තවරමක් කියන්න පුළුවන්
ධනවාදී ආර්ථිකය. ධනවාදී ආර්ථිකය. අනිත් පැත්තේ සැලසුම්ගත ආර්ථිකය. තව කියනවා සමාජවාදී ආර්ථිකය. හරිද? right. පුතේ වෙළඳපොළ ආර්ථිකයට උදාහරණ තමයි ඇමරිකාව, ජපානය. ඇමරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව, ඉංගලන්තය ඔය රටවල්. අපි දෙකක් ගියමු. සමාජවාදී ක්‍රමයට උදාහරණ තමයි උතුරු කොරියාව සහ කියුබාව. හරිද? මෙන්න මේ එකේ ලක්ෂණ තුන තමයි මේ අතන්තේ ලක්ෂණ. මේ උතුරු මේ වෙළඳපොළ ආර්ථිකයේ පුතේ සම්පත් දේපල හිමිකම පෞද්ගලිකාංශය සතු. අපි ප්‍රධාන තුන විතරක් බලමු. දේපල පෞද්ගලිකාංශය සතු. දේපල පෞද්ගලිකාංශය සතු. මොකද පුතේ පළවෙනි සිද්ධිය දේපල හිමිකම පෞද්ගලික අංශය සතු. දේපල හිමිකම පෞද්ගලික අංශය සතු. පුතේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ක්‍රමයට කියන මිල යාන්ත්‍රණය. මිල යාන්ත්‍රණය. මිල යාන්ත්‍රණය අනුව තීරණ සම්බන්ධීකරණය වේ. මිල යාන්ත්‍රණය අනුව තීරණ සම්බන්ධීකරණය වේ. මිල යාන්ත්‍රණය අනුව තීරණ සම්බන්ධීකරණය වේ. ඊට පස්සේ කියනවා ස්වාර්ථය නැත්නම් අපි කියනවා සාර්වජනික ලාභය පදනම් කරගත් සානුබල පවතී. එහෙනම් බලන්න පුතේ හොඳට බෝඩ් එකේ දිහා. ඔන්න සරලම ලෝකේ ප්‍රධාන ආර්ථික පද්ධති දෙකයි. මිශ්‍ර කියන්නේ මේ දෙකේ එකතු. වෙළඳපොළ ආර්ථික පද්ධතියයි ධනවාදී ආර්ථික පද්ධතියයි. සැලසුම්ගත ආර්ථික පද්ධතියයි නැත්නම් සමාජවාදී ආර්ථික පද්ධතියයි. මේ වෙළඳපොළ ආර්ථික පද්ධතිය ඇමරිකාව, ජපානය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරු වගේ රටවල් වල ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ලක්ෂණ තුන තමයි ප්‍රධාන වශයෙන් උලුප්පා අපගත යුත්තේ. මොකක්ද? දේපල හිමිකම පෞද්ගලික අංශ සතු. මේ රටවල් වල පුතේ භූමිය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියන සාධක සියල්ල පෞද්ගලික අංශ සතු. භූමිය, ප්‍රාග්ධනය, ව්‍යවසාය, ශ්‍රමය පෞද්ගලික අංශ සතු. දේපල හිමිකම පෞද්ගලික අංශ සතු. ඒ වගේම මිල යාන්ත්‍රණයට අනුව තීරණ සම්බන්ධීකරණය වේ. මිල යාන්ත්‍රණයට අනුව. එහෙනම් මේ ආර්ථික ක්‍රමවල තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය මොකද පුතේ? මිල යාන්ත්‍රණය. ඊට පස්සේ
මේ පෞද්ගලිකාංශයනේ ඉන්නේ. පෞද්ගලිකාංශය පුතේ ආර්ථික කටයුතු වලට පොළඹවන සානුබලය තමයි ස්වාර්ථය. තමන්ගේ වාසිය, ලාභය. ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ කියලාත් අපි කියනවා. එහෙනම් වෙළඳපොළ ආර්ථිකයක පෞද්ගලිකාංශය හරිද? ආර්ථික කටයුතු වලට පොළඹවන සානුබලය ස්වාර්ථය. ඊට පස්සේ මේ සැලසුම්ගත ආර්ථිකවල පුතේ සමාජවාදී ආර්ථික රටවල් දෙකකට සීමා වෙලා තියෙන්නේ උතුරු කොරියාව සහ කියුබාව. මේ රටවල් දෙකනොත් කියුබාව පුතේ මේ ක්‍රමය අතහරින්නට සූදානම් වෙමින් ඉන්නවා. කියුබාව මේ ක්‍රමය අතහරින්නට සූදානම් වෙමින් ඉන්නවා. හරිද? පුතේ මේ සැලසුම්ගත සමාජවාදී ආර්ථිකවල පුතේ දේපළ හිමිකම රාජ්‍යංශය සතු. දේපළ හිමිකම මොකක්ද පුතේ? රාජ්‍යංශය සතු. තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණයට කියනවා සැලසුම් යාන්ත්‍රණය. ආණ්ඩුව හදන සැලසුමකට අනුව තමයි විසඳෙන්නේ. සැලසුම් යාන්ත්‍රණයට අනුව තීරණ සම්බන්ධ වේ. සැලසුම් යාන්ත්‍රණයට අනුව තීරණ සම්බන්ධීකරණය වේ. සම්බන්ධ වේ. නේද? ඊළඟ ස්වාර්ථය පදනම් කරගත් සානුබලය මෙතන තියෙන්නේ පුතේ බලය පදනම් කරගත් සානුබල පවතී. බලය පදනම් කරගත් සානුබල පවතී. එහෙනම් බලන්න පුතේ හොඳට මෙන්න සැලසුම්ගත ආර්ථිකය, සමාජවාදී ආර්ථිකය, උතුරු කොරියාව, කියුබාව, දේපළ හිමිකම රාජ්‍යංශයේ සතු. රාජ්‍යංශය මේවා සම්බන්ධීකරණය කරන්න පුතේ සැලසුමක් හදලා. අන්න ඒකට කියනවා සැලසුම් යාන්ත්‍රණය. බලය පදනම් කරගත් සානුබල තියෙන්නේ. දැන් මගේ පුතාට කිව්වොත් වෙළඳපොළ ආර්ථිකය නිර්වචනය කරන්න කියලා මෙන්න මේ තුන දාලා නිර්වචනය කරන්න. සැලසුම්ගත ආර්ථිකය නිර්වචනය කරන්න කිව්වොත් මෙන්න මේ තුන දාලා තමයි නිර්වචනය කරන්නේ. හරිද? right. okay. මේක දාගන්න ඕන පුතේ ඊටාම වැදගත් තැනක. ආවොද වැඩේ මේ තියෙන්නේ. ආර්ථික පද්ධති කියලා පටන් ගත්ත තැන තියෙනවා. ලස්සනට එතන දාගන්න. බෝඩ් එක සම්පූර්ණයෙන් කැටයන් දාලා දාන්න.
හරිද? පුතාලා ප්‍රශ්න ඇහුවා අර උගන්වලාට ප්‍රශ්න කරාම මට ආයි මුලින් කරන්න බෑ. ඒ ප්‍රශ්න වලට අපි බලමු. උත්තර දෙන්න හොඳේ. හරි. යා. දැන් පුතාගෙන් අහුවම මේ ක්‍රම දෙකේ නිර්වචන දෙක. දෙක. ඔබ මෙන්න මේ ලක්ෂණ දෙක තුන එකතු කරලා නිර්වචනය කරන්නට ඕන. හරිද? මොකද? දේපල හිමිකම පෞද්ගලිකාංශයට අයිති වෙන මිල යාන්ත්‍රණයට අනුව තීරණ සම්බන්ධීකරණය සිද්ධ වෙන ස්වාර්ථය පදනම් කොටගෙන කටයුතු කරන ක්‍රමයක් තමයි වෙළඳපොළ ආර්ථික පද්ධතිය කියන්නේ. එතකොට මගේ පුතේ නිර්වචනය කරද්දී මෙන්න මේ ලක්ෂණ තුන තිබෙන්නට ඕන. ඒ කියන්නේ ප්‍රධාන ලක්ෂණ තුන පුතේ මොකක්ද? පෞද්ගලික දේපල හිමිකමක් තියෙන. මිල යාන්ත්‍රණයට අනුව තීරණ සම්බන්ධීකරණය කරන්නට යෙදෙන. ස්වාර්ථය, ලාභය, ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ පදනම් කරගත් සානුබල තියෙන ක්‍රමයක් තමයි වෙළඳපොළ ආර්ථික පද්ධතිය කියලා කියන්නේ. සැලසුම්ගත ආර්ථික පද්ධතිය කියන්නේ මොකක්ද වෙන්නේ? උතුරු කොරියාවේ තියෙන්නේ මේවා, කියුබාවේ රටවල් දෙකයි. මෙන්න දේපල හිමිකම රාජ්‍යංශය සතුවන සැලසුම් යාන්ත්‍රණයට අනුව මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්න, සැලසුම් යාන්ත්‍රණයට අනුව තීරණ සම්බන්ධීකරණය වෙන, බලය පදනම් කරගත් සානුබල තියෙන ආර්ථික ක්‍රමයකට කියනවා පුතේ නමක්. මොකක්ද කියන්නේ? සැලසුම්ගත ආර්ථික පද්ධතිය. හරිද? right. ඔබට පොඩි කොටුවක් ඇතුළේ මම නිර්වචන දෙකක් දෙන්න යෙදුනා. බලන්න ඒක. බලන්න. වෙළඳපොළ ආර්ථික පද්ධතිය සැලසුම්ගත ආර්ථික පද්ධති කියලා නිර්වචන දෙකක් දෙන්න යෙදුනා. මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට මිල යාන්ත්‍රණය යොදා ගනු ලබන සම්පත් හිමිකාරීත්වයේ පෞද්ගලිකාංශය සතු වන පෞද්ගලික ව්‍යවසායක් ක්‍රියාත්මක වන ආර්ථික පද්ධතියක් වේ. හයිලයිට් කරන්න පුතේ මිල යාන්ත්‍රණය සම්පත් හිමිකාරීත්වයේ පෞද්ගලිකාංශය කියන වචන. එක වචනයක් අපි උතෙන්ට ඇඩ් කරන්නට ඕන. මිල යාන්ත්‍රණය කියන වචනේ හයිලයිට් කරන්න. සම්පත් හිමිකාරීත්වය කියන වචනේ හයිලයිට් කරන්න. අවසානයේට සෙට් කරන්න පුතේ.
ආර්ථික පද්ධති වේ අවසානට යන්නේ. ස්වාර්ථය ඇලයිරාක් ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ ස්වාර්ථය ඇලයිරාක් ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ පදනම් කරගත් සානුබල පවතී. ස්වාර්ථය ඇලයිරක් ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ පදනම් කරගත් සානුබල පවතී. දෙවෙනි බලන්න සැලසුම්ගත ආර්ථිකය. මූලික ආර්ථික ප්‍රශ්න මධ්‍ය සැලසුම් අධිකාරියක් හෝ බලධරයෙකු විසින් හදන නියෝග අනුව විසඳන සම්පත් හිමිකාරීත්වයේ රජය සතු වන රාජ්‍ය ව්‍යවසාය ක්‍රමයක් දක්වන ලැබෙන ආර්ථික පද්ධති වේ. එතරම් සාලයන්තේ බලය පදනම් කරගත් සානුබල ක්‍රියාත්මක වේ. එතන ලියන්න. බලය පදනම් කරගත් සානුබල ක්‍රියාත්මක වේ. බලය පදනම් කරගත් සානුබල ක්‍රියාත්මක වේ. හරිද? right. බලය පදනම් කරගත් සානුබල ක්‍රියාත්මක වේ. හොඳයි. හොඳ උස්මක් ගන්න. බලය පදනම් කරගත් සානුබල ක්‍රියාත්මක වේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ තියෙනවනේ. ඔක ලියන්න ගියොත් මැරෙලා වැටෙනවා කියවන්න ගිහිල්ලා. ඔක 2015 ප්‍රශ්නේ. වෙළඳපොළ ආර්ථිකයක් ධනේශ්වර ආර්ථිකයක් වන්නේද විධාන ආර්ථිකයක් අවශ්‍යයෙන්ම සමාජවාදී ආර්ථිකයක් වන්නේද කියන එක පුතේ 2015 ප්‍රශ්නේ. මම මේ ප්‍රශ්නේ උත්තරේ ෆොටෝ එකක් ගහලා ඔබට ස්ක්‍රීන් එකට දානවා. ඔබ ඒක ලියා ගන්න ඕනේ. ලියාගෙන ඉවරනාම පස්සේ සාකච්ඡා කරමු. හරිද? වීඩියෝ එක බලන දරුවට මම මේකේ ප්‍රශ්නේ ෆොටෝ එකක් ගහලා WhatsApp group එකට දාන්නම්. ඔබ වීඩියෝ එක බලද්දී ඒක ලියා ගන්නට ඕනේ. දැන් පුතේ මට විනාඩියක් දෙන්න මම ෆොටෝ එකක් ගහලා මේක අප්ලෝඩ් කරනවා.